ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා ICT ගුරුවරයා ඔයාලා හැම කෙනෙක්ම ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩයිම සඳහා අදාළ වන මොඩියුල වලට අදාළ වීඩියෝ මම කීපයක් මීට කලින් අරන් ආවා. ඉතින් ඔයාලා හැම එකක්ම බලලා තිබුණා. හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා channel එකට ඇවිත් මේ වීඩියෝ පරිහරණය කරපු එක පිළිබඳ. අද මම ඔයාලට ගේන්නේ මොඩියුල 7. ඉතින් මේකට අදාළ වෙන්නේ අධ්‍යාපනය සඳහා තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිත කිරීම. එහෙම නැත්නම් ICT for education. ඉතින් මේ මාතෘකාවේදී මේ මොඩියුල අංක 7 දී අපි කතා කරන්නේ basic ICT knowledge. ඒ කියන්නේ ගුරුවරයෙකුට ඇත්තටම අත්‍යවශ්‍යම දෙයක් තමයි ICT භාවිතා කරලා තමන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය කරගෙන යන්න. ඉතින් ඒ සඳහා තමයි මේ මොඩියුල එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ මොඩියුල එකෙන් අපි යුනිට් 5ක් පිළිබඳව කතා කරනවා. ඉතින් ඇත්තටම මේක එක වීඩියෝ එකකින් ගේන්න බෑ. ඉතින් මේකේ වීඩියෝ මාලාවක් මම ඔබට අරන් එනවා. ඉතින් මේ මොඩියුල එකට පමණක් සීමා නොවි මෙතනින් ඉදිරියටත් ගුරුවරයෙක් විදිහට තමන්ගේ වැඩ කටයුතු ඉතාමත් හොඳින් කරගෙන යන්න පුළුවන් මූලික දේවල් පිළිබඳව සියල්ලක්ම මම ඔබට ICT ගුරුවරයෙක් විදිහට කියලා දෙනවා. ඉතාමත් සරලව. ඉතින් දිගටම රැඳිලා ඉඳලා ඉතින් ඔබගේ කාර්ය සාර්ථක කරගන්න මේ ලබා දෙන වීඩියෝ බලලා තමන්ගේ වැඩ කටයුතු කරගන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ channel එකට අලුත් කෙනෙක් වෙන්න පුළුවන් subscribe කරලා තියාගන්න. එතකොට bell icon එක click කරලා තියාගත්තම අලුත් වීඩියෝ ඔබට ගොඩක් ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතිරි මොඩියුල් ටිකත් ඔබට ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මොඩියුල 7 අපි කතා කරනවා මෙන්න මේ කොටස් ටික පිළිබඳව. ඉතින් මම අද දවසේ මේ වීඩියෝ එකකින් මෙන්න මේ පළවෙනි යුනිට් එක. ඒ කියන්නේ මෙතන තියෙන බේසික් කම්පියුටර් එකක තියෙන කොටස් පිළිබඳව basic computer of computer ඊට පස්සේ components of computer ඊට පස්සේ type of computer ඊට පස්සේ on off කරන විදිය ඊට පස්සේ folder එකක් කොහොමද අපි create කරගන්නේ හදාගන්නේ කොහොමද ඊට පස්සේ program එකක් අපි on කරන්නේ කොහොමද ඊට පස්සේ program එකක් on කරලා ඒක minimize කරන්නේ maximum කරන්නේ restore කරන්නේ කොහොමද මෙන්න මේ ටික මම ඔබට අද කියලා දෙනවා. ඉතින් ඊට පස්සේ desktop එකේ කොහොමද අපි අපේ file එකක් save කරගන්නේ ඊට පස්සේ close කරන්නේ කොහොමද program එකක් මේක තමයි ඔබට පළවෙනි යුනිට් එකේදී මේ මොඩියුල් 7ට අදාළව කතා කරන්නේ. ඊට පස්සේ අපි මේ ටික මම අද වීඩියෝ එකේදී ඔබට කියලා දෙනවා මෙතන මේ තියෙන කොටස් ටික පිළිබඳව. ඊට පස්සේ දෙවෙනි යුනිට් එකේදී word processing software. ඒ කියන්නේ අපි කොහොමද document එකක් හදාගන්නේ විශේෂයෙන්ම Microsoft Word document එක. ඉතින් මේ කොටස අපට එක වීඩියෝ එකකින් ගේන්න බෑ. වීඩියෝ ගණනාවක් කරන්න වෙනවා. ඉතින් මේ හැම එකක් මම A to Z ඔබට කියලා දෙනවා. කිසිම ආකාරයක ඔබට අපහසුතාවයකින් තොරව තමන්ගේ වැඩ කාගෙන්වත් අහන්න නැතුව හරියටම කියලා දෙනවා. ඔක්කොම ටික තමන්ටම කරගන්න පුළුවන් විදිහට. සමහරට ගෙදර කම්පියුටර් එකක් තියෙනවා. ඉස්කෝලේ සමහරට කම්පියුටර්ස් තියෙනවා. ඒත් අපිට මේ වැඩේ කරගන්න බෑ. එහෙම ගොඩක් කට්ටිය ඉන්නවා අපි දන්නවා අත්දැකීමෙන්. ඉතින් ඔබට එසේ නොවෙන්න දැන් අපි Word එක ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම මේ මොඩියුල් එකට එහා ගිහින් A to Z මම කියලා දෙනවා හැම එකක්ම. ඉතින් දිගටම ඒ වගේ රැඳී ඉන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මේ මොඩියුල්ට අදාළව ස්ප්‍රෙඩ්ෂීට් එමත් නැත්තම් මෙතනින් අපි බලන්නේ මේ Excel වාගේ මෘදුකාංගයක් යූස් කරලා අපි කොහොමද අපේ වැඩ කටයුතු සාර්ථක කරගන්නේ. ඒ ටික කරගන්නේ අපි. ඉතින් ඔබ දන්නවා ඇති ක්ලාස් ටීචර්ස්ලාට ඇත්තටම අපි දන්නවා මේ report හදන්න ඕනේ ළමයින්ගේ report හදන්න ඕනේ කියන ප්‍රගති වාර්තා. ඉතින් මේවා ඉතාමත් සුළු කාලයක් තුල හදන්න මම ඔබට කියලා දෙනවා. ඉතින් මේ ගණනය කිරීම අපිට හැම එකක්ම ගුරුවරයෙක් විදිහට අවශ්‍ය කරන දේවල් කරන්න පුළුවන් මේ Excel document එකෙන් Excel මෘදුකාංගය හරහා. ඉතින් මම ඒකත් කියලා දෙනවා. ඉතින් මේ මොඩියුල් එකට අදාළව සුළු කොටසක් තියෙන්නේ. නමුත් එතනින් එහාට ගිහිල්ලා ඔබට ගුරුවරයෙක් විදිහට කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න මේ මෘදුකාංගය හරහා මම ඔබට කියලා දෙනවා. ඊට පස්සේ අපි තව යුනිට් එකක් පිළිබඳව කතා කරනවා.
මෙතෙන්දින් කෙලින්ම අපි ඉන්ටර්නෙට් පිළිබඳව කතා කරනවා. ඒ ඉන්ටර්නෙට් එකට අදාළ කියන හැම දෙයක්ම මම කියලා දෙනවා. කොහොමද ඉන්ටර්නෙට් එකට පිවිසෙන්නේ? කොහොමද ඉන්ටර්නෙට් එකට ගිහින් අපි සර්ච් කරලා අපි දෙයක් හොයාගන්නේ? ඒ වගේම ඊමේල් එකක් අපි කොහොමද හදාගන්නේ? ඊමේල් එකක් යවන්නේ කොහොමද? මේ වගේ තියෙන හැම දෙයක්ම ඔබට මම කියලා දෙනවා. ඉතින් මේකත් ඔබේ මොඩියුල් එකට අදාළ වෙලා තියෙන කොටසක්. ඊට පස්සේ තව අපිට යුනිට් එකක් තියෙනවා. ප්‍රසන්ටේෂන්. ඒ කියන්නේ මෙතන මම PowerPoint වලින් අපේ ගුරුවරයෙකුට ගොඩක්ම වැදගත් වෙන දෙයක් තමයි ළමයෙකුට අපිට පාඩමක් normal දේශනයකට වඩා ප්‍රසන්ටේෂන් එකක් විදිහට software එකක් මාර්ගෙන් අපිට ආකර්ශනීය විදිහට ස්ලයිඩ් ෂෝ විදිහට කරන්න පුළුවන්. ඉතින් මම දැන් ඔබට මේ කරන්නෙත් මේ වගේම ප්‍රසන්ටේෂන් එකක් හදපු එකක් තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඒ ආකාරයට ඔබට පුළුවන් පන්ති කාමරයේදී මේ දේවල් කරන්න. ඉතින් ඇත්තටම මේ කොටස් ටික ගුරුවරයෙකුට ඇත්තටම ගොඩක්ම වැදගත් වෙනවා. තමන්ගේ ඉගෙනීම් ක්‍රියාවලිය සාර්ථකව කරගන්න. ඉතින් අපි දන්නවා දැන් වර්තමාන වෙනකොට ඇත්තටම මේ තාක්ෂණයත් එක්ක අපට ඉදිරියට යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ තාක්ෂණය නැතුව කෙනෙකුට යන්න බෑ. එහෙම තාක්ෂණය පිළිබඳව අවබෝධයක් ඒවා හැසිරවීමේ හැකියාවක් නැත්නම් ඇත්තටම අපට අපේ වෘත්තීය තුල අපට පසුබෑමකට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ මේ මම කියලා දෙන හැම එකක්ම හොඳට අධ්‍යයනය කරලා ඔබේ ගුරු පෞරුෂය ඊටමත් හොඳ මට්ටමකට ගන්න පුළුවන් විදිහට තමන්ගේ වැඩ තමන්ටම කරගන්න පුළුවන් විදිහට මම කියලා දෙනවා. print out එකක් ගන්න. තමන් හදපු දෙයක් කොහොමද print out එකක් ගන්න. මේ හැම එකක්ම සරල දේවල් මම කියලා දෙනවා ඔබට. දිගටම රැඳිලා ඉන්න කියලා තමයි මම ඔබට කියන්නේ. හරි මම මේ මොඩියුල් 7ට අදාළ කොටස් ටික තමයි ඔබට තියෙන කොටස් ටික මේ පැහැදිලි කරේ. එහෙනම් අපි මම අද ඔබට මේ පළවෙනි යුනිට් එකේ කියන්නේ පරිගණකයක තියෙනා වූ මූලික දේවල් හඳුනා ගන්න ඒ වගේම පරිගණක වර්ගීකරණයක් තියෙනවා ඔබේ සිලබස් එකට අදාළව ඒ දේවල් කියලා දෙනවා. ඊට පස්සේ පරිගණකයක් ඔන් කරන්න ඕෆ් කරන්න කොහොමද කියන දේ කියලා දෙනවා. ෆෝල්ඩර් එකක් හදන විදිහ කියලා දෙනවා. ඒ වගේම මුදුකාංගයක් ඕපන් කරලා ඒකේ කොහොමද වැඩ කරන්නේ, ක්ලෝස් කරන්නේ, ඕපන් කරන්නේ, මිනිමයිස් කරන්නේ මේ දේවල් කියලා දෙනවා. අපි එහෙනම් පළවෙනියටම බලමු අද පරිගණකයක තියෙන මූලික කොටස් ටික අපි හඳුනාගමු. ඉතින් මේක මේ මොඩියුල 7 සිලබස් එකේ අන්තර්ගතයි. මූලික කොටස් ටික අපි හඳුනා ගන්න සිද්ධ වෙන කම්පොනන්ට්ස්. පරිගණකයක තියෙන මූලික ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න කලින් ඒ තියෙන කොටස් ටික මූලික වශයෙන් අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් මම මේක ඔබට වැඩි විස්තර කියලා දෙන්න යන්නේ නැහැ. මේක මූලික පේන දේ ඔබට මම කියලා දෙන්න යනවා. මේ ටික අපට පරිගණකයක වැඩ කරන්න අවශ්‍ය කරන මූලික කොටස් ටික තමයි මෙතනින් මේ අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු මේකින් එක කොටස් මොනවාද කියන දේ. ඉතින් ඔබට දකින්න පුළුවන් මෙන්න මේ ප්‍රධාන කොටසට මේකට අපි කියන්නේ සිස්ටම් යුනිට් එක. එහෙම නැත්නම් පද්ධතිය ඒකකය කියලා. ගොඩක් කට්ටිය මේකට CPU එක කියලා භාවිත කරනවා. ඒක වැරදි භාවිතයක්. මේකේ නියම නම තමයි සිස්ටම් යුනිට් එක. සිස්ටම් යුනිට් එක කියලා තමයි අපි මේකට සලකන්නේ. ඉතින් මෙන්න මෙතන බටන් එකක් තියෙනවා. මේකෙන් තමයි අපි on off කරන්නේ. මම ඒක පස්සේ ඔබට කියලා දෙන්නම්. සිස්ටම් යුනිට් එක කියලා මේක ඔබ මතක තබා ගත යුතුයි. ඊට පස්සේ අපට පුළුවන් තව කොටසක් මේක මොනිටර් එක කියලා තමයි අපි කියන්නේ. එහෙම නැත්නම් මේකට ස්ක්‍රීන් එක කියලා කියනවා. එහෙම නැත්නම් මේක සංදර්ශකය කියලා සිංහලෙන් කියනවා. ඉතින් මොනිටර් එක කම්පියුටර් එක අපට වැදගත්ම කොටසක් විදිහට අපි මේක සලකනවා. ඊට පස්සේ අපට අවශ්‍යයි අපේ පරිගණකයක වැඩ කරනකොට අනිවාර්යයෙන්ම යතුරු පුවරුවක් අවශ්‍යයි. එහෙම නැත්නම් කීබෝඩ් එක. කීබෝඩ් එක නැතුව අපට ගොඩක් වැඩ කරන්න අමාරුයි. ඒ වගේම අපට අවශ්‍යයි මවුස් එක. අපි මේ දෙක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ පරිගණකයක වැඩ කරනවා නම්. නැත්නම් මේ දේවල් අපට කරන්න අපහසු වෙනවා. ඊට පස්සේ ස්පීකර්ස් අපට අවශ්‍යයි. තව මුද්‍රණ යන්ත්‍රයක් නැත්නම් printer එකක් අවශ්‍ය නම් අපි ඒකත් සම්බන්ධ කරගන්න. නමුත් ඒක නැති වුණත් අපට මූලික වශයෙන් පරිගණකයක වැඩ කරන්න මෙන්න මේ කියන කොටස් ටික අවශ්‍ය වෙනවා. ඒක ඔබේ සිලබස් එකේ පළවෙනි කොටසෙන් මෙන්න මේ කොටස් ටික අවබෝධ කර ගැනීම තමයි ඔබට තියෙන්නේ. දැන් බලන්න මේ හැම කොටසක්ම සම්බන්ධ වෙලා තියෙන්නේ කොහෙටද? මේ වයර් වලින් සිස්ටම් යුනිට් එකට. ඉතින් පරිගණකයක ඔබේ ගෙදර පරිගණකයක් තියෙන්න පුළුවන්, පාසලේ තියෙන්න පුළුවන්, කාර්යාලයේ තියෙන්න පුළුවන්, මේ ඕනම තැනක තියෙන්න පුළුවන්. ඉතින් මේ හැම එකකම සම්බන්ධ වෙලා තියෙන්නේ මේ හැම උපාංගයක්ම මේ හැම කොටසක්ම සම්බන්ධ වෙලා තියෙන්නේ මේ සිස්ටම් යුනිට් එකට. ඒ නිසාම තමයි අපි කියන්නේ පරිගණකය කියලා කියන්නේ පද්ධතියක් කියලායි අපි හඳුන්වන්නේ. මොකද කොටස් කීපයක එකතුවක් නිසා. හරි මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති පරිගණකයක මූලික කොටස් ටික ඔබට.
අපි ඊට පස්සේ බලමු සරලව පරිගණකයේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියන දේ. ඉතින් මෙතන තියෙනවා අපේ ලැප්ටොප් පරිගණකයක් අර කලින් කියපු ඒ වගේම ටැබ් එකක් තියෙනවා. මේවා හැම එකක්ම මොනවාද කරලා තියෙන්නේ අර අපි කලින් පෙන්නපු කොටස් එකතු කරලා තාක්ෂණයෙන් ඉහළට යන්න all in one එහෙම නැත්නම් එකම පරිගණකයේ තුල මේ mouse keyboard touch pad එක keyboards එක speakers මේ හැම එකක්ම එකක් විදිහට භාවිත කරලා අපට වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපි බලමු පරිගණකයේ මූලික කොටස් වලින් කරන මූලිකම સિદ્ધාන්තය මොකක්ද කියන දේ. අපිට පරිගණකයක මෙන්න මේ විදිහට අපට වෙන් කරන්න පුළුවන් පරිගණකයක මූලික කාර්ය එකක් සිද්ධ වෙනවා ඉන්පුට් එකක් ආදානයක්. අපි හැම වෙලාවෙම කරන්නේ ඉන්පුට් එකක්. ඒ කියන්නේ පිටතින් අපි යමක් පරිගණකයේ තුලට ලබා දෙනවා. පිටතින් අපි දත්තයක් අපි ලබා දෙන්නේ. දත් අපි ඇතුල් කරන පරිගණකයට ඇතුල් කරන හැම එකක්ම අපි mouse pointer එක ක්ලික් කරනවා කියලා කියන්නේ mouse එක ක්ලික් කරනවා කියලා කියන්නේ අපි යම්කිසි විධානයක් පණිවිඩයක් පරිගණකයේ තුලට අපි යවනවා කියන එක. keyboard එකේ අපි keys press කරනවා කියලා කියන්නේ අපි පරිගණකයේ ඇතුළට යම්කිසි විධානයක් යම්කිසි අක්ෂරයක් යම්කිසි ඉලක්කමක් යම්කිසි විශේෂ සලකුණක් මොකක් හරි command එකක් පරිගණකයක් තුලට අපි ලබා දෙනවා කියන එක. කියන්නේ පිටතින් අපි පරිගණකයේ තුලට යමක් ලබා දෙනවා නම් data එකක් එහෙම නැත්නම් දත්තයක් ලබා දෙනවා නම් අපි ඒකට කියනවා ආදානය එහෙම නැත්නම් input කියලා. පිටතින් පරිගණකයේ තුලට දත්ත ඇතුළු කිරීම input කියලා අපි සරලව කියනවා. ඉතින් මේවා ඔබට මොඩියුල විභාගවලදී එන්න පුළුවන් අහන්න පුළුවන් ඔබට ආදානයට සමාන පිළිතුරක් තෝරන්න ඔබට එන්න පුළුවන්. මේක තමයි ඉස්සලාම සිද්ධ වෙන්නේ. පරිගණකයකට අපි ආදානයක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉන්පුට් එකක් අපි දෙන්න ඕනේ පරිගණකයෙන් යම්කිසි කාර්යයක් කරගන්න. අපි ඉන්පුට් එකක් දුන්නට පස්සේ අපි මේ දෙන ඉන්පුට් එක මෙයා මොකද කරන්නේ? පරිගණකයේ ඇතුළට අරගෙන එයා ඒක හදනවා. එයා ඒක සකස් කිරීමකට ලක් කරනවා අපි කරන හැම එකක්ම. උදාහරණයක් විදිහට අපි ඉලක්කම් ටිකක් keyboard එකේ අපි type කරනකොට ඒ ඉලක්කම් ටික කෙලින්ම අපි ඒ ප්‍රෙස් කරපු කී එකේට අදාළ පණිවිඩය කෙලින්ම අරන් යනවා මෙතෙන්ට සිස්ටම් යුනිට් එක ඇතුළට. ඊට පස්සේ එතෙන්ට යන්නේ සංඛ්‍යාංක ක්‍රමවේදයකට. අපි දැන් ඒ අකුර කියන එක ප්‍රෙස් කරාට එයා දන්නේ නැහැ මේක ඒ අකුරක්ද කියලා. එයා ඇතුළට ගෙනියන්නේ ඉලක්කම් වලින් සැදුම්ලත් අගයක් විදියට. ඊට පස්සේ ඒ ඉලක්කම් ටික මොනවාද කරන්නේ? මෙයා ඇතුළේ ඉඳලා හදනවා. ඒක තමයි සැකසීම කියලා. එහෙනම් නැත්නම් process එක කියලා කියන්නේ. ඒක හදලා ඉවර වෙලා අපිට මොකද කරන්නේ? එළියට ලබා දෙනවා ස්ක්‍රීන් එක හරහා. ස්ක්‍රීන් එක හරහා අපිට මොනවද කරන්නේ? එළියට දෙනවා. අපි ඒකට කියනවා අවුට්පුට් එක ප්‍රතිදානය කියලා. ඉතින් මෙන්න මේ විදිහේ තමයි ඉතින් අපට දෙන අවුට්පුට් එක අපි තොරතුරක් විදිහට අපි සලකනවා. ඉතින් මේ බලන්න ආදානයක් සිද්ධ වෙනවා පරිගණකයකට ඉන්පුට් එකක් සිද්ධ වෙනවා. ඊට පස්සේ සකස් වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ප්‍රතිදානයක් සිද්ධ වෙනවා එළියට. මේක තමයි සාමාන්‍යයෙන් පරිගණකයක සිද්ධ වෙන කාර්යභාරය. මේක ඉතින් සාමාන්‍ය ජීවිතයේදීත් මෙහෙම තමයි. හැම එකක්ම ආදානයක් වෙනවා, සකස් වීමක් වෙනවා, ප්‍රතිදානයක් වෙනවා. ඉතින් ආදානය කරන්න වෙනම උපාංග තියෙනවා. ඒ වගේම ප්‍රතිදානය කරන්නත් වෙනම උපාංග තියෙනවා. දැන් keyboard එක, mouse එක, ඊට පස්සේ scanner මේ වගේන් වෙන්නේ ඇතුළට අපි ලබා දීමක් වෙන්නේ. ඉතින් මේ මොනිටර් එක, ඒ වගේම ස්පීකර් වලින් වෙන්නේ අවුට්පුට් එකක්. එළියට ලබා දෙන එකක් වෙන්නේ. මොනිටර් එකෙමුත් එහෙම වෙන්නේ. මේ ඇතුළේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය අපිට එළියට දෙන්නේ මොනිටර් හරහා. මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක ගත්තොත් ඒත් එහෙම. ඇතුළේ සිද්ධ වෙන ක්‍රියාවලිය අපිට එළියට දෙන එකක්. printer එක ගත්තොත් printerෙත් එහෙම. printerෙත් අපිට එළියට දෙන එකක් කරන්නේ. ඇතුලේ තියෙන ડોකියුමන්ට් එකක් එළියට අපිට hard copy එකක් විදිහට අපිට එළියට ගන්න පුළුවන් වෙන්නේ මුද්‍රණ යන්ත්‍රය හරහා. නමුත් මේ input වලින් කරන්නේ ඇතුළට දෙන එක විතරයි. output ඒ වගේන් කරන්නේ උපාංග වලින් කරන්නේ එළියට දෙන එකක්. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති ඔබට පරිගණකයක මූලික ක්‍රියාවලිය මෙන්න මේ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි බලමු ඔබට ඊළඟට තියෙන කොටස තමයි මේ පරිගණකවල පොඩි වර්ගීකරණයක් ඔබට අවබෝධ කරගන්න දීලා තියෙනවා. මතක් සුත්‍ර පරිගණක එහෙම නැත්නම් මයික්‍රෝ කම්පියුටර්ස් එහෙම නැත්නම් පෞද්ගලික පරිගණක කියලා කියනවා. එයිම එහෙම නැත්නම් පර්සනල් කම්පියුටර්. මේ පර්සනල් කම්පියුටර් කියලා කියන්නේ කෙනෙකුට අයත් කියන අර්ථයෙන් නෙමෙයි.
මේක තනි පුජ්‍යලයකට පරිහරණය කරන්න පුළුවන් පරිගණක වලට තමයි අපි කියන්නේ පර්සනල් කම්පියුටර්, එහෙම නැත්නම් ක්ෂුද්‍ර පරිගණක, එහෙම නැත්නම් මයික්‍රෝ කම්පියුටර්ස් කියලා අපි හඳුන්වන්නේ. තනි පුජ්‍යලයකට පරිහරණය කරන්න පුළුවන් ද කියන පදනම මත තමයි මේ පර්සනල් හරි එහෙම නැත්නම් මයික්‍රෝ හරි විදිහට අපි සලකන්නේ කම්පියුටර්ස්. ඔබට වර්ගීකරණයට අයිති නැතිව තියෙන තා සුපර් කම්පියුටර්ස් ඒවා ලොකු මේ ගෙවල් වගේ කම්පියුටර්ස් ඒවා තනි පුජ්‍යලයකට පරිහරණය කරන්න බෑ. නමුත් අපි දැන් මේ පාවිච්චි කරන පරිගණක හැම එකක්ම පර්සනල් කම්පියුටර් අපි PC එකක් කියලා කියන්නේ ඒකයි පර්සනල් කම්පියුටර් කියන එක තනි පුජ්‍යලයකට පරිහරණය කරන්න පුළුවන් පරිගණක. ඉතින් ඒ වට අදාළ ගොඩක් අපට වර්ගීකරණයක් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන මේ තියෙන්නේ මේ හා සමාන පර්සනල් කම්පියුටර්ස් වලට උදාහරණ. ඒ කියන්නේ තනි පුජ්‍යලයකට පරිහරණය කරන්න පුළුවන් පරිගණක වලට උදාහරණ කීපයක් තමයි මේ තියෙන්නේ. මෙතන තියෙනවා ඩෙස්ක්ටොප් කම්පියුටර් තියෙනවා, වර්ක්ස්ටේෂන් කම්පියුටර්. මම එකින් එක පෙන්නනවා මේවා. නෝට්බුක් කම්පියුටර් තියෙනවා, ටැබ්ලට් තියෙනවා, hand hold personal computer තියෙනවා. ඊට පස්සේ ස්මාර්ට්ෆෝන් මේකත් කම්පියුටර් එකක් විදිහට තමයි අපි සලකන්නේ. ඉතින් තනි පුජ්‍යලයකට මේවා පරිහරණය කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ මේවට මයික්‍රෝ කම්පියුටර්ස් එහෙම නැත්නම් පර්සනල් කම්පියුටර් කියලා අපි මේවට කියන්නේ. අපි එකින් එක බලමු. මෙතන තියෙනවා මේකට අපි කියනවා ඩෙස්ක්ටොප් කම්පියුටර් කියලා. ඒ කියන්නේ මේස පරිගණක සිංහලෙන් කියන්නේ මේකට. ඉතින් මේවා අපිට පුළුවන් මේසයක් මත තබලා තමයි මේවා පරිහරණය කරන්නේ. ඉතින් මේකේ මොඩල්ස් දෙකක් තියෙනවා අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් මේකට අපි කියනවා ෆ්ලැට් බෙඩ් කියලා. ඇයි මේ ෆ්ලැට් කියලා කියන්නේ? ෆ්ලැට් බෙඩ් කියලා කියන්නේ මේක ෆ්ලැට් එකට තියෙන මේ බලන්න මේ සිස්ටම් යුනිට් එක තියෙන්නේ ෆ්ලැට් විදියට මේ පැත්තේ. ඒ කියන්නේ තිරස් අතර තමයි මේක තියෙන්නේ. පිහිටලා තියෙන්නේ. මේ පදනම් කරගෙන තමයි මේකට ෆ්ලැට් බෙඩ් කියලා කියන්නේ. ඉතින් මේ මත මොනිටර් එක තියලා තියෙනවා. මේ මවුස් එක තියෙනවා, කීබෝඩ් එක තියෙනවා. ඒ විදියට තියෙනවා. ඉතින් මේ අනිත් එක අපිට මේ බහුලව ගොඩක් දකින්න ලැබෙන තියෙනවා. අපි ස්කූල් ලැබ් වල එහෙම තියෙන්නේ. මේකට අපි කියනවා ටවර් මොඩල් කියලා. ඒ කියන්නේ මේක කුළුණක් ආකාරයට. එහෙම නැත්නම් සිරස් අතර තමයි මේ සිස්ටම් යුනිට් එක ස්ථානගත කරලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රමයේ පදනම් කරගෙන තමයි මේ ෆ්ලැට් බෙඩ් සහ ටවර් කියලා අපි මේවට සලකන්නේ. ඉතින් මේ ඩෙස්ක්ටොප් කම්පියුටර් වලම තියෙන කොටස් දෙකක් විදිහටයි අපි මේක සලකන්නේ. පැහැදිලි ඇති මම හිතන්නේ ඔබට. ඊට පස්සේ මේ පර්සනල් කම්පියුටර් වලට තව උදාහරණයක් තියෙනවා වර්ක්ස්ටේෂන් කම්පියුටර්ස්. මේකේ තියෙන විශේෂත්වය තමයි එකම කම්පියුටර් එකට මොනිටර් දෙකක් සම්බන්ධ කරලා අපට කාර්යයන් දෙකක් එකවර කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපට සාමාන්‍යයෙන් අපි නෝමල් පාවිච්චි කරන කම්පියුටර් එක එහෙම මොනිටර් දෙකක් සම්බන්ධ කරලා අපට කාර්යයන් දෙකක් වෙන වෙනම පෙන්වන්න එකේ පුළුවන් හැකියාවක් නැහැ. එකම කාර්යය නම් ඉතින් පෙන්වන්න පුළුවන් කම්පියුටර් දෙකෙම. නමුත් මේ වර්ක්ස්ටේෂන් කම්පියුටර් නැත්නම් වැඩහල් කම්පියුටර් එකේ මේකේ පුළුවන් කාර්යයන් දෙකක් එකවර කරන්න. අපට ඕන නම් මේකේ වීඩියෝ එකක් බලන ගමන් මේ මොනිටරේ අනිත් මොනිටරේ අපිට පුළුවන් ෆොටෝ එකක් එඩිටින් කරන්න. අන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. කාර්යයන් දෙකක් එකවර තනි පුජ්‍යලයකට කරන්න පුළුවන් මේ කම්පියුටර්. ඉතින් මේකට අපි කියනවා වර්ක්ස්ටේෂන් කම්පියුටර් කියලා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය හඳුනා ගන්න. කාර්යයන් දෙකක් එකවර කරන්න පුළුවන් හැකියාව මොනිටර් දෙකක් හා සම්බන්ධ කරලා. ඊට පස්සේ අපිට තව එකක් පුළුවන් නෝට්බුක් කම්පියුටර්. එහෙම නැත්නම් මේවා ඔබ දන්නවා නෝට්බුක්. මේක ලිවීමේ විශේෂම এডুকেෂන් පැත්ත ටාගට් කරලා හදපු කම්පියුටර් එකක් මේ නෝට්බුක් කියලා කියන්නේ. ඉතින් මේකේ අපිට පුළුවන් අපිට සටහන් තබා ගන්න පොතක් ආකාරයට මේ කම්පියුටර් එක අපිට යූස් කරන්න පුළුවන්. මේක නෝට්බුක් කම්පියුටර් වර්තමානයේ තියෙන පර්සනල් කම්පියුටර් වලට අදාළ වෙන වර්ගීකරණයට අදාළ වෙන කම්පියුටර් එකක්. ඊට පස්සේ ටැබ් ඔබ දන්නවා මේ වෙනකොටත් යූස් කරනවා මේවා ටැබ්ලට් PC කියලා අපි කියන්නේ මේවට ටැබ් පරිගණකේ මත නැත්නම් මේකත් පර්සනල් කම්පියුටර් එකක් වර්තමානයේ තියෙන අර කියන මයික්‍රෝ කම්පියුටර්ස් වර්ගීකරණයට අයිති වෙන එකක්. ඒ වගේම තමයි මේ පර්සනල් ඩිජිටල් ඇසිස්ටර් කියන එක මේ PDA කියලා කියන්නේ. ඉතින් මේවත් වර්තමානයේ පාවිච්චි කරනවා එක් කාර්යයන් සඳහා විවිධ කාර්යයන් සඳහා මේ ටච් පෑඩ් එකක් කරහා ලයිට් පෙන් එකක් ආශ්‍රයෙන් මේක යූස් කරන්න පුළුවන් අපිට. මේකෙන් කෝල් ගන්නත් පුළුවන්. නමුත් මේවා වැඩිව භාවිතා කරන්නේ නැහැ. මොකද මේ ස්මාර්ට්ෆෝන් වල ආගමනය සමගම මේවා භාවිතය ටිකක් ඈත් වෙලා තියෙනවා. මොකද ස්මාර්ට්ෆෝන් එක අද හැම එකක්ම පහු කරලා ඉස්සරහටම ඇවිල්ලා තියෙන එකක් තමයි ස්මාර්ට්ෆෝන් කියලා කියන්නේ. නමුත් මේක පර්සනල් කම්පියුටර් ගණයට තමයි මේ PDA කියන එක පර්සනල් ඩිජිටල් ඇසිස්ටර් කියන එක අයිති වෙන්නේ. ඊට පස්සේ මේක තමයි වර්තමානයේ අපි ගොඩක් බහුල එහෙම නැත්නම් ජනප්‍රියම
ඩිවයිස් එක එහෙම නැත්නම් ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක කියලා කියන්නේ ඔබ මතක තබා ගත යුතුයි පරිගණකයකට අයිති ස්මාර්ට්ෆෝන් එක කියලා කියන්නේ පරිගණකයක්. පරිගණකයෙන් කළ හැකි සියල්ලක්ම වර්තමාන ස්මාර්ට්ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන පරිගණක වර්ගීකරණය ඔබ සිලබස් එකට අදාළව ඒ ටික ඔබට ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් මම හිතනවා ඔබට මේ ටික පැහැදිලි වෙන්න ඇති කියලා. තව මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් බාර් එකේ කමෙන්ට් කරලා ඔබට අහන්න පුළුවන්. මම හැම කෙනෙක්ටම පිළිතුරු ලබා දෙනවා. ඊට පස්සේ අපි බලමු එහෙමනම් කම්පියුටර් එකක් කොහොමද අපි on off කරන්නේ කියන දේ. on off කරන්නේ කොහොමද කියන දේ ඊට පස්සේ අපට ඉගෙන ගන්න තියෙනවා. පරිගණකයක් අපි on කරන්න හැම වෙලාවකම අපි use කරන්නේ on button එකක්. ඒක ඔබ දන්නවා 0.1 එකතු වෙලා හැදිච්ච බටන් එකක් තියෙනවා. ඉතින් on කරන්න හැමෝටම පුළුවන්. පරිගණකයක් වෙන්න පුළුවන්, ටීවී එකක් වෙන්න පුළුවන්, වෙනත් ඕනෑම උපාංගයක තියෙනවා. නිකන් රවුමක් මැද බිඳුව රවුමක් මැද එක ඉලක්කම ගහලා තියෙනවා වගේ සංකේතයක්. ඉතින් මම ඉස්සල්ලා අර පෙන්නපු මේවා එකේ මම පෙන්නන්නම් ඔබට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වාගේ සලකුණක්. මෙන්න මෙතන මේ තියෙන සලකුණ වාගේ මේ තියෙන්නේ. මෙතන තියෙනවා බිඳුව මැද එක ගහලා තියෙනවා. එකේ ඉලක්කමින් සටහන් කරන්නේ on කියන එක. බිඳුව කියන එකෙන් අදහස් කරන්නේ off කියන එක. අපි මේකට තමයි අපි digital කියලා කියන්නේ. ඉතින් මේක ගොඩක් සංකීර්ණ මාතෘකාවක්. නමුත් ඔබට මම සරලව මේ කිව්වේ on off කරන එක තමයි මේ එකේ ඉලක්කමින් කරන්නේ on කරන එක. එකේ ඉලක්ක වෙනුත් බිඳුවෙන් අපි අදහස් කරන්නේ off කියන එකත්. ඉතින් මේ දෙකම එකට සටහන් කරලා තියෙනවා කියන්නේ on off කරන්න දෙකටම අපි use කරන්නේ මේ බටන් එක කියන එක තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් මේවා වෙනත් විදුලි උපාංගවල හැම එකකම on off කරන බටන් එක ඒ විදිහට තියෙනවා. රිමෝට් කන්ට්‍රෝල් එකෙත් ඉස්සරහා දාලා තියෙනවා on off කරන බටන් එකක්. ඉතින් කම්පියුටර් එකත් අපිට on කරන්න පුළුවන් ඒ විදිහට. නමුත් අපිට කම්පියුටර් එක off කරන්න අපි ඒ බටන් එකම use කරලා. ඒකට හේතුවක් තියෙනවා. කම්පියුටර් එකක් එහෙම off කරොත් hard disk එක damage වෙනවා. මේකේ තියෙන තාක්ෂණික ගැටලු ඇති වෙනවා. ඒ නිසාම මොකද hard disk එක කියලා කියන්නේ තප්පරයට රවුම් 128ක් වේගෙන් කැරකෙන තැටියක් තියෙනවා. ඉතින් මේ තැටිය ක්‍රමානුකූලව off කරේ නැත්නම් මේ තැටියට හානි සිද්ධ වෙලා data වලට damage සිද්ධ වෙන්න පුළුවන්. අනේ ඒ නිසා අපි පරිගණකයක් මොනවද කරන්නේ? off කරනවා වෙනුවට අපි කරන්නේ shut down කරන එක. shut down. ඒක shut down කරන්න ඔබට පුළුවන්. ඕනෑම කම්පියුටර් එකක මෙතන වම් පැත්තේ කෙළවරේ වම් පැත්තේ පහළ කෙළවරේ තියෙන start button එක. මේ start button එක ක්ලික් කරාට පස්සේ ඔබට විවිධ ස්වරූපෙන් මෙන්න මෙතන තියෙනවා මම අර කියපු සලකුණ. මෙතන power කියලා තියෙනවා. මේ බිඳුව තියෙනවා, එක තියෙනවා. මේ Windows 10 කියන මෙහෙයුම් පද්ධතියේ තියෙන්නේ මේ විදිහට. දැන් ගොඩක් කම්පියුටර්ස් වල මේ විදිහට තමයි start button එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට තියෙනවා. එහෙම නැත්නම් shut down කියලා මෙතනින් වැටිලා තියෙනවා. අපිට පුළුවන් මේ කම්පියුටර් එකට ගිහලා මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ තියෙනවා shut down කියන ඔප්ෂන් එක තියෙනවා. shut down කියන ඔප්ෂන් එක තියෙනවා. මෙන්න මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මෙතන ඔප්ෂන් තුනක් තියෙනවා. restart තියෙනවා, shut down තියෙනවා, sleep තියෙනවා. ඉතින් මේ shut down කියන බටන් එක අපි ක්ලික් කරොත් කම්පියුටර් එක off වෙලා යනවා. restart කියන ක්ලික් කරොත් එහෙම කම්පියුටර් එක off වෙලා automatically නැවත පණ ගැන්වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. මේ sleep කරන එකෙන් අදහස් කරන්නේ මොනිටර් එක off කරලා sleep එක කියන්නේ නිදාගෙන ඉන්න ස්වරූපයටපත් කරනවා මොනිටර් එක. ඉතින් මෙන්න මේ ඔප්ෂන් තුන use කරලා අපිට කම්පියුටර් එකක් off කරන්න පුළුවන්. ඒ වගේම තමයි Windows 8 කියන මෙහෙයුම් පද්ධතියේ තියෙන කම්පියුටර් එකක මේ mouse pointer එක මේ වම් පැත්තට ගෙනියන්න පුළුවන්. අපිට ගෙනිච්චම මෙතනින් මෙනු එකක් ඕපන් වෙනවා. එතන තියෙනවා power button එක. එතනින් අපිට පුළුවන් shut down කරන්න. අනිකුත් හැම පරිගණකයකම වාගේ start button එක තියෙන මෙතන start button එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ආසන්නයේ තියෙනවා on off කරන්න. ඔබ ඒ විදිහට on off කළ යුතුමයි. ඊට පස්සේ ඔබට මම කියලා දෙනවා දැන් on off කරන එක සරල සිද්ධියක් ඔබට ඒක මතකයි. off කරන එක තමයි ඔබ හරියට කරන්න ඕනි shut down කරලා. ඊළඟට කම්පියුටර් එකේ desktop එකේ ඔබට folder එකක් හදන්න. folder එකක් අපට අවශ්‍ය මේ තියෙන folder ඒවා මේ තියෙන්නේ. මේ icon එක තියෙන folder. හරියට මේක අපි ගෙදර එකිනෙක අපි તો මුළු තැනකම නැත්නම් අපේ කුස්සියේ තියෙන එක දේවල් අපට
දාන්න අපිට තියෙන එක එක භාජන තියෙනවා. ඉතින් ඒවට ඒ වගේම තමයි කම්පියුටර් එකක අපට අවශ්‍ය කරන දේවල් අපිට වෙන වෙනම තබා ගන්න අපිට ෆෝල්ඩර් අපිට ඩිසයින් කරගන්න පුළුවන්. ෆෝල්ඩර් එකක් හදා ගන්න පුළුවන්. ඒවට අපේ අදාළ කියන දේවල් දාගන්න පුළුවන්. කොහොමද මේ ෆෝල්ඩර් එකක් අපි හදාගන්නේ? මේකට ක්‍රම දෙකක් තියෙනවා. මම දෙකම කියලා දෙනවා ඔබට. ඔබට තියෙන මේ හිස් තැනක මේ අයිකන් එකක් නැති හිස් තැනක මවුස් පොයින්ටර් එක මෙහෙම තියලා දකුණු පැත්ත ක්ලික් කරන්න ඕනේ. මවුස් එකේ දකුණු පැත්ත ක්ලික් කරනවා. දකුණු පැත්ත ක්ලික් කරලා ඔබට පුළුවන් මෙන්න මේ new කියන ඔප්ෂන් එකට යන්න. මේ new කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා folder කියලා මේ ඔප්ෂන් එක. මේ ක්ලික් කරාට පස්සේ folder එකක් හැදෙනවා. මේ බලන්න. මේක තියෙද්දි අපට පුළුවන් folder එකට නමක් දෙන්න. මම මේකට දෙනවා keyboard එකේ ABC කියලා මම normal නමක් දෙන්න. ඉතින් ඔබට ඔබේ නම දාගන්න පුළුවන්. ඔබට කැමති නමක් මෙතන දාලා මේ folder එකක් අපට හදාගන්න පුළුවන්. මේ බලන්න. folder එක හදනවා. ඊට පස්සේ මේ folder එකට අපට පුළුවන් කැමති දෙයක් මේක ඇතුලේ save කරන්න. මම ඒව පස්සේ කියලා දෙන්නම් ඔබට. දැනට මේ folder එකක් හදන විදිය. ඔය එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා. මම ඔබට keyboard එකක් මෙතෙන්ට ගන්නම්. ඔබට පුළුවන් keyboard එකක් ගන්න පුළුවන්. on keyboard කියලා මේ on ගහනකොට මෙතන keyboard එකක් එනවා. ඔබට මේ keyboard එක අරගෙන පුළුවන් මම මේක ගන්නෙ මේ key ටික පෙන්වන්න ඕනේ නිසා. මේ තියෙන keyboard එක normal. අපට පුළුවන් shortcut විදිහට හදාගන්න පුළුවන් මොකද්ද මේ folder එකක්. ඔබට පුළුවන් keyboard එකේ තියෙන මෙන්න මෙතන shift key එකයි control key එකයි. මේ තියෙන CTRL කියලා කියන එකට අපි කියනවා control key එක කියලා. මේ key දෙකක් තියෙනවා මේ බලන්න. මේකයි shift key එකයි මේ shift key දෙකක් තියෙනවා keyboard එක. මේ දෙකම press කරගෙන මේ දෙකම ඇඟිලි දෙකකින් press කරගෙන අතාරින්න නැතුව ඔබට පුළුවන් මෙන්න මේ N කියන මේ අකුර නැත්නම් මේ N key එක press කරොත් automatically මෙතන folder එකක් හැදෙනවා. ඔන්න බලන්න. මම මේ click කරා. මේ click කරාට පස්සේ මේ බලන්න මෙතන folder එකක් නිකම්ම හැදුනා. මම තව එකක් click කරලා පෙන්නන්නම්. ඔන්න මේ විදිහට click කරලා N අකුර ඔබට පුළුවන් මේක මම මෙතනින් පෙන්නනකොට ඔබ normal විදිහට keyboard එකේ මෙහෙම press කරන්න. එතකොට හරියනවා. මම මෙන්න මෙතන තව එකක් click කරොත් අපි මෙතනින් අයින් වෙලා ඉන්න ඕනේ මේකින් උට හරි. මෙහෙම normal අයින් වෙන්න ඕනේ. හරි. දැන් බලන්න මේ බලන්න. මෙතන folder එකක් ආවා. ඉතින් මේ විදිහට ඔබට පුළුවන් folder එකක් නිර්මාණය කරගන්න shortcut key එක තමයි control එකයි shift එකයි press කරගෙන ඒ දෙක අතාරින්න නැතුව මොනවද කරන්න ඕනි? N අකුර press කරන්න ඕනි. එතකොට පුළුවන් ඔබට folder එකක් නිර්මාණය කරගන්න. ඉතින් මේක ඔබට rename කරගන්න පුළුවන්. මම මේක අයින් කරනවා. මේක ඔබට rename කරගන්න පුළුවන්. ඕන ඔබට කැමති නමක් දෙන්න පුළුවන් මේ විදිහට. දකුණු පැත්ත ක්ලික් කරන්න ඕනේ මේ folder එක උඩ තියලා. ඊට පස්සේ මෙතන තියෙනවා rename කියලා option එකක්. දැන් ඔබට පුළුවන් මෙතන type කරන්න මෙහෙම type කරන ඕනම නමක් මේ විදිහට දෙයිලා rename කරගන්න පුළුවන් මේ හැම folder එකක්ම. ඊට පස්සේ මම ඔබට පොඩි program එකක් කොහොමද කම්පියුටර් එකක තියෙන program එකක් අපි හොයාගන්නේ. ඔබට යන්න පුළුවන් මෙන්න මෙතන start menu එකට ගිහිල්ලා මේ start button එක click කරාට පස්සේ මේ තියෙන කම්පියුටර් එකේ තියෙන programs. මේ පල්ලෙහාට ගිහිල්ලා මේවා ඇතුලේ ඕනෑම program එකක් ඔබට හොයාගන්න පුළුවන්. මේ menu එක තියෙන. ඉතින් මෙතනින් අපි හදාගත්ත shortcut කීපයක් තමයි මේ පැත්තේ මෙතන මේ තියෙන්නේ. අපට menu ඇතුළට ගිහලා හොයා ඉන්නවට වැඩිය අපට ඉක්මනින් අපට හොයාගන්න shortcut ටිකක් තමයි මෙතන මේ හදාගෙන තියෙන්නේ. ඊට අමතරව ඔබට පුළුවන් program එකක් හොයාගන්න. මම paint කියන ඔබේ syllabus එකේ දීලා තියෙන paint කියන චිත්‍ර අඳින program එක මම මෙතනින් ගන්නවා. මෙන්න මෙතන තියෙන search bar එකක් ඔබට. මෙතන search කරලා ඔබට පුළුවන් ගන්න අවශ්‍ය කියන program එකක් හොයාගන්න පුළුවන්. මම මෙතන paint කියලා type කරනවා. මේ අකුරු දෙකක් අපි type කරනකොට මේ මෙතන ඇවිල්ලා ඉවරයි. මේ තියෙන්නේ paint කියන option එක. මේකෙන් මම මේ විදිහට ගන්නවා. මේ තියෙන්නේ paint කියන මුදුකාංගේ ඔන්න අපි software එක open කරා. ඉතින් මේකෙන් ඔබට තියෙන්නේ මේක තියෙන චිත්‍ර අඳින්න මෙතන tools තියෙනවා. මේ tools පිළිබඳව මම ඒ තරම්ම ඔබට පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔබට පුළුවන් practically මේවා කරලා බලන්න. මේ pen එක තියෙනවා මෙතනින් අපට අඳින්න පුළුවන් මේ විදිහට මෙහෙම සරලව මම මේ ඉක්මනට අඳිනවා. මේ විදිහට මලක් අඳිනපන් ඔබ මේවා කරලා බලන්න. ඊට පස්සේ ඔබට ඕන නම් මේවා මකන්න ඕන නම් මේ erase එක අරගෙන මෙහෙම මකන්න පුළුවන්. මේ mouse එක press කරගෙන තමයි මේ හැම එකක්ම අපි කරන්නේ. ඒක මතක තබා ගන්න. ඊට පස්සේ
ඔබට පුළුවන් මේවට කලර් එකක් දාන්න පුළුවන් මෙතනින් ඕන නම් මෙන්න මෙතන තියෙනවා paint bucket එකක් මෙතනින් අරන් මෙතනින් කලර් එකක් සිලෙක්ට් කරන්න මේ bucket එක අරගෙන මෙතනින් කලර් එකක් සිලෙක්ට් කරලා මේවට දාන්න පුළුවන් කලර්ස් මේ විදිහට දාන්න පුළුවන් ඊට පස්සේ මම තව කලර් එකක් කරන් මේ විදිහට දානවා මේ විදිහට කලර් කරන්න පුළුවන් අපිට ලස්සන චිත්‍රයක් අඳින්න ඔබ මෙතන shapes තියෙනවා ඉතින් මේ shapes අරන් අඳින්න පුළුවන් මෙතන shapes තියෙනවා මේ විදිහට මේවා අඳින්න පුළුවන් මේවා ගොඩක් තියෙනවා ඉතින් එහෙම ඇඳලා ඉවරලා බලන්න මේ mouse එක press කරගෙන මෙහෙම අඳින්න ඉතින් මේවට අර වගේම කලර් දාන්න පුළුවන් මේක තියෙන්නේ mouse එක හුරු වෙන්නයි ඇත්තටම තියෙන්නේ මේවා mouse එක හුරු වෙන්න ඔබට දීලා තියෙන පොඩි මෘදුකාංගයක් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් මේකේ. ඉතින් මේ වගේ දේවල් කරන්න බෑ. මේක ගත්තේ මම ඔබට කියලා දෙන්න තියෙනවා. මේ වගේ වින්ඩෝ එකක්. අපි මේකට කියන්නේ මේ ඕපන් වෙලා තියෙන වින්ඩෝ එකක්. මේ වින්ඩෝ එක මෙන්න මෙතන බටන් තුනක් තියෙනවා. මෙන්න මේ බටන් තුනෙන් මේ බලන්න මෙන්න මෙතන ඍණ ලකුණක් තියෙනවා. මේකෙන් කරන්නේ මිනිමයිස් කරන එක. මිනිමයිස් කරනවා කියන්නේ මොකද්ද? මේ බලන්න මේ ක්ලික් කරාම මොකද්ද වෙන්නේ කියලා. දැන් මේක අපිට පේන්නේ නැහැ. පේන්නේ නැහැ. හැබැයි මේක ක්ලෝස් වුණේ නැහැ. ප්‍රෝග්‍රෑම් එක අයින් වුණේ නැහැ අපි ඕපන් කරපු. මෙන්න මෙතන මේකට අපි කියනවා ටාස්ක් බාර් එක කියලා. ටාස්ක් බාර් එක කියලා කියනවා මෙන්න මේ පල්ලෙහින් තියෙන මේ තීරුවට. ඉතින් මේකට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද මේ හැකිලිලා එහෙම නැත්නම් සැඟ වෙලායි තියෙන්නේ. මේකට තමයි අපි කියන්නේ මිනිමයිස් කරනවා කියලා. ආයෙසර ක්ලික් කරාම මේ විදිහට උඩට එනවා මේ මිනිමයිස්. ටාස්ක් බාර් එකේ අපි හකුළු වෙලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් අපිට මේක වැදගත් වෙන්නේ ප්‍රෝග්‍රෑම් කීපයක් අපිට පුළුවන් මේ විදිහට ඕපන් කරලා මෙහෙම තියාගන්න. මේ මෙතන මේ බලන්න මම මේ ඕපන් කරලා තියෙන ප්‍රෝග්‍රෑම් කීපයක් තමයි මේ තියෙන්නේ. මෙතන මේ ඉරි කෑල්ලක් වගේ යටින් highlight වෙලා තියෙනවා මේ ඕපන් කරලා තියෙන මේ keyboard එක මේක මම මිනිමයිස් කරලා තියෙන්නේ මේ දැන් ගත්ත එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මැද තියෙනවා මේ පොඩි කොටු දෙකක් වගේ. මේකට අපි කියන්නේ maximum button එක කියලා. මේ බලන්න. මොකක්ද උනේ? මෙතනින් සම්පූර්ණ ෆුල් ස්ක්‍රීන් තිබුණොත් මේක කුඩා වෙනවා. මේ බලන්න. ඔබට සමහරට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මෙහෙම තියෙන්න පුළුවන්. ඔබ වැඩ කරන අතරතුරේ මෙහෙම වෙන්න පුළුවන්. නමුත් ඔබට සමහරට ගොඩක් කට්ටිය සමහරට දන්නේ නැහැ මේක කොහොමද ෆුල් ස්ක්‍රීන් එකට දාගන්නේ කියලා. එතකොට මේ බටන් එක තමයි අපි ක්ලික් කරන්න ඕනේ මේ මැද තියෙන මේක මැක්සිමම් බටන් එක මේකෙන් පුළුවන් කුඩාවට තිබුණොත් ලොකු වෙනවා. ලොකුවට තිබුණොත් කුඩා වෙනවා. මේක තමයි මේ බටන් එකෙන් සිද්ධ කරන්නේ. ඊට පස්සේ මේ බටන් එකකින් කරන්නේ මේක ක්ලෝස් කරන එක. මේ ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරන එක තමයි මේ බටන් එකකින් කරන්නේ. මම දැන් ක්ලෝස් කරන්න කලින් මේක ඩෙස්ක්ටොප් එකේ කොහොමද සේව් කරන්නේ කියලා මම ඔබට කියලා දෙනවා. මේක ඩෙස්ක්ටොප් එකේ අපිට සේව් කරන්න අවශ්‍ය කරනවා. ඔබ සේව් කරන්නේ මේ ෆයිල් යන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා ෆයිල් කියලා. අපි මේවට කියන ටැබ්. මෙන්න මේ ෆයිල් කියන ටැබ් එකට ගිහින් ඔබ මෙන්න මෙතන save as කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ ක්ලික් කරන්න ඕනේ. මේක ක්ලික් කරාට පස්සේ ඔබට පුළුවන් කම්පියුටර් එකේ කොහෙද මේක සේව් වෙන්නේ කියලා ඔබට දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වම් පැත්තේ තියෙන්නේ කම්පියුටර් එකේ තියෙන ලොකේෂන්ස්. මෙතන මම ඩෙස්ක්ටොප් කියන ඔප්ෂන් එක මෙතන තෝරා ගන්නවා. ඒ කියන්නේ අපිට ඩෙස්ක්ටොප් එකේ මේක තැම්පත් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන ඩෙස්ක්ටොප් එකේ මම මෙතන නමක් දෙනවා. මෙන්න මේ ඔප්ෂන් එකට නමක් දෙනවා. නමක් දීලා මෙතන මම දෙනවා ABC කියලා දෙන්නම්. C කියලා දීලා මම මෙතන සේව් කරනවා. මේ බලන්න. මේක සේව් කරනවා. දැන් සේව් වුණා. ABC කියන නමින් මේ ડોකියුමන්ට් එක සේව් වුණා. අපි බලමු ඩෙස්ක්ටොප් එකට ගිහින් තියනවද කියලා. ABC කියන නමින් right අපි බලමු. අපි වෙන ලොකේෂන් එකකට ගිහින් වගේ ආයෙසරක් ගිහින් බලමු. මෙතන ෆයිල් ගිහින් save ගිහින් right හරි ABC කියලා මෙතන save වෙලා තියෙනවා. හරි අපි මෙතන නමක් දෙමු 1 2 3 මොකද මේ නමින් තව එකක් තියෙන නිසා වෙනස් වෙලා තියෙනවා. 1 2 3 කියලා මම දුන්නා. දැන් දීලා අපි save කරමු. right අපිට පේනවා මේ save කරපු නම මෙන්න මෙතන 1 2 3 කියලා මේ විදිහට වැටිලා තියෙනවා. right දැන් අපිට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරන්න පුළුවන්. ක්ලෝස් කරන්නේ මෙන්න මේ කතිරින්. මේකෙන් තමයි අපිට ප්‍රෝග්‍රෑම් එකක් ක්ලෝස් කරන්නේ. මේ විදිහට ක්ලෝස් කරලා අපිට අයින් කරන්න, ඉවත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
හරි එහෙනම් මම හිතනවා ඔබට අද මේ මම කියලා දීපු කොටස් ටික තේරෙන්නේ නැති කියලා. ඉතින් ඊළඟ දවසේ ඊළඟ පාඩමේදී එහෙම නැත්නම් ඊළඟ ලෙසන් එකේදී මම ඔබට කියලා දෙනවා. තව කොටස් කීපයක් පිළිබඳ කියලා දෙනවා. අපි ඒවත් බලමු. මේ තියෙන්නේ මෙතන අපි කලින් සේව් කරපේවා මේ ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර් එකක ඉස්සලා අපි අර හදපු ෆෝල්ඩර් එක ඇතුලේ තමයි මේ සේව් වෙලා තියෙන්නේ මේ තියෙන්නේ. මෙතන තියෙන අපි හදපු මේවා ටික මේක අපට ඕපන් කරලා බලන්න පුළුවන්. මේක ඉමේජ් එකක් විදිහට සේව් වෙලා තියෙනවා අපි කලින් හදපු එක. ටික වෙලාවක් යනවා මේ බලන්න. මේ විදිහට තමයි සේව් වෙලා තියෙන්නේ අපි ඉස්සලා රැඳපු කොටස් ටික. මෙන්න මේ ABC කියන ෆෝල්ඩර් එක උඩ ඉස්සලා අපි හදපු ෆෝල්ඩර් එක ඇතුලේ තමයි සේව් කරලා තියෙන්නේ. මම හිතනවා එහෙනම් ඔබට මේක තේරෙන්න ඇති කියලා. ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊට පස්සේ මම ඒවට නැවත වීඩියෝ එකකින් ඔබට කියලා දෙනවා. ඊළඟ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙන මේ දෙවෙනි යුනිට් එකට අදාළව වර්ඩ් මෘදුකාංගයේ ඒක නම් වීඩියෝ කීපයක්ම කරන්න වෙයි ඔබට. මොකද වර්ඩ් මෘදුකාංගයේ ගොඩක් වැඩ කරන්න පුළුවන් ටූල්ස් ගොඩාක් තියෙන එකක්. ඒ ටූල්ස් එකින් එක පැහැදිලි කරන්න වැඩි වෙලාවක් අපට ගත වෙනවා. ඒ නිසා වීඩියෝ සමහරට කීපයකින් තමයි මේ යුනිට් එක කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔබට පුළුවන් මේ වීඩියෝ එකින් එක ඉගෙන ගන්න. එතකොට ඔබට අවශ්‍ය කරන ගුරුවරයෙක් විදිහට අවශ්‍ය කරන හැම කටයුත්තක්ම සාර්ථකව කරගන්න මේ වීඩියෝ එක ගොඩක් ඔබට වැදගත් වේවි ඉස්සරහට ගෙන වීඩියෝ ටික. එහෙනම් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ කරන කියන කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ දවසක් කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා.